විශේෂයෙන්ම අපේ ශරීරයේ පද්ධතියක් තියෙනවා. ඒකට කියන්නේ රුධිර සංසරණ පද්ධතිය කියලා. මේ රූපෙන් ඔබට දකින්න පුළුවන් ඒ රුධිර සංසරණ පද්ධතිය. ඒක හදවත ඊට පස්සේ අපේ සංස්ථානික මහධමනී කියලා හදවතේ ඉඳන් අපේ රුධිරය අරන් යනවා ශරීරේ පුරා. ඒක කොටස් වලට බෙදෙනවා. ගහක අතු වගේ පුංචි පුංචි ශාඛා වලට බෙදිලා ඊට පස්සේ සෛල ලෙවල් එකේ කේශනාලිකා කියන පුංචිම රුධිර නාල වලින් ඒව සෛල වලට හුවමාරු වෙලා ඊට පස්සේ ශිරා පද්ධතියෙන් ඒක එකතු කරගෙන උත්තර මහා සිරාවෙන් සහ අදර මහා සිරාවෙන් හදවතේ දකුණු කර්ණිකාවට ඇවිල්ලා දකුණු කෝෂිකාවට ගිහිල්ලා පෙනහලට ගිහිල්ලා ඒව පිරිසිදු කරනවා. එතකොට මේ ක්‍රියාවලිය සර්කල් එකක් සයිකල් එකක් වගේ අපේ ඇතුලේ තියෙන රුධිරය මේම ඇඟ පුරා බෙදා හරින්න වෙනවා. ඒ බෙදා හරින්න අපේ හදවතට ක්‍රියා කරන්න වෙනවා. හදවත සංකෝචනය වෙලා ලිහිල් වෙලා මේ රුධිරය තල්ලු කරන රුධිර නාල තුලින් ධමනි තුලින් විශේෂයෙන්ම. එතකොට හදවත එක වාරයකදී හැකිලිලා තියෙන රුධිර මිරිකල හරිනකොට ඇති වෙන පීඩනය තමයි මේ රුධිර පීඩනය කියලා අපි මනින්නේ. මේ රුධිර පීඩනය මනිනකොට අපි අගයන් දෙකකින් අනිවාර්යයෙන් රුධිර පීඩනය මනිනවා. ඉස්සෙල්ලාම හදවත හැකිලිලා මිරිකල රුධිර පම්ප් කරනකොට එන පීඩනයට කියනවා සිස්ටොලික් ප්‍රෙෂර් එක කියලා. නැත්නම් සංකෝචන පීඩනය කියලා. ඒක තමයි රුධිර පීඩනය දෙනකොට උඩ අගයකින් දෙන්නේ. ඊට පස්සේ එක සැරයක් හදවත මිරිකුණාම ආයි තව සැරයක් මිරිකින කාලේ අතරතුර ඇති වෙන පීඩනයට තමයි මේ අනිත් පීඩනාගිය. ඒකට කියනවා ඩයස්ටොලික් ප්‍රෙෂර් කියලා. ඒ කියන්නේ හදවත විවේකීව ඉන්න අවස්ථාවේ රුධිර නාල මත ඇති වෙන පීඩනය. ඒක ඇතිවන්නේ රුධිර නාලවල ඉලාස්ටික් ඇදෙන සුළු ගතිය නිසා ඒ රුධිර පීඩනය තියෙනවා. අපේ ශරීරය තුර හැම වෙලාවෙම රුධිර මේ ක්‍රියාවලිය අසිරිමත්ම සිදුවෙන්න නොකඩවා සිදුවෙන්න මේ පීඩන දෙකම අවශ්‍යයි. සාමාන්‍ය නගයන් හැටියට කිව්වොත් සාමාන්‍ය රුධිර පීඩනය ගත්තොතින් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය වැඩිහිටියෝගේ හොඳම රුධිර පීඩනය ඔප්ටිමල් රුධිර පීඩනය කියන්නේ උඩ අගය 120කුත් යට අගය 80ටත් වඩා අඩුවෙන් තියෙනවා නම් ඒ පුද්ගලයාට තමන්ගේ කාර්යයන් ටික කරගන්න පුළුවන් නම් ඒ පීඩනය තුල දුවන පනින ඕනිම ක්‍රියාවක් ඒම අඩුවෙන්ම තියෙනවා. එයාට දරා ගන්න පුළුවන් හොඳම පීඩනය තමයි අදාළ පුද්ගලයාගේ හොඳම රුධිර පීඩනය කියලා කියන්නේ. එතකොට මේක මනින්නේ රසදිය මිලිමීටර් කියන ඒකකයෙන් රුධිර පීඩනයක් මානයක් භාවිතයෙන් තමයි රුධිර පීඩනය මනින්නේ. එතකොට මේ රුධිර පීඩනය කියන එක පුද්ගලයාගේ වයස වෙනස් වෙන වගේ උස වෙනස් වෙන වගේ එක එක්කෙනාට විවිධ අගයන් තියෙනවා. ශරීරයේ දවස පුරාත් විවිධ අගයන් තියෙනවා. අපි විවේක ගන්නකොට ගොඩක් වෙලාට නිදා ගන්නකොට අඩු පීඩනයක් තියෙනවා. අපි බය වුණොත් දුවනවා නම් ටිකක් රුධිර පීඩනය වැඩි වෙනවා. එතකොට කොහොම වුණත් මේ ඕනිම අවස්ථාවක මේ රුධිර පීඩනය 120යි 80ට වඩා තියෙනවා නම් අඩුවෙන් තියෙනවා නම් හොඳ තමයි කියලා තමයි ගොඩක් වෛද්‍ය පරීක්ෂණ වලින් තාවුරු කරගෙන තියෙන්නේ. ඔබතුමී කියන කාරණාවත් එක්ක මට තව අතුරු ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ශරීරය ඔබතුමී කිව්වාගේ බොහොම අසිරිමත් ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. මේ රුධිර පීඩනය වැඩිවන්නේ සහ අඩුවන්නේ. අපි විවේකීව ඉන්නකොට අඩු වෙන්නේ, අපි කිසියම් කාර්යයක නිරතව සිටිනකොට වැඩි වෙන්නේ. හිතන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මේහා බද්ධ වෙලා තියෙන නිසා. මේ රුධිර සංසරණ පද්ධතිය හදවත සහ මේ රුධිර නාල වලටත් ස්නායු සැපීමක් තියෙනවා. ඉච්ඡානුග සහ අනුච්ඡානුග අපේ ස්නායු පද්ධති දෙකෙන් එක පාලනය වෙනවා. ඒක නිසා අර අවශ්‍ය වෙලාවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ශරීරයට මුදා හැරලා ඒව ස්වභාවිකවම කන්ට්‍රෝල් වෙන අසිරිමත්ම සිස්ටම් එකකට මේක හැඩ ගැහිලා තියෙනවා. හරි අපූර්වයි. ඔබටත් නැවත නැවත මේ ක්‍රියාවලිය ගැන සොයා බලන්නට වටින තරම් හොඳින් ඔබතුමිය පැහැදිලි කිරීම කළා. විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධිර මැතිණියනි, අපි ආරම්භයේදීම කිව්වා අපේ ප්‍රධානතම මාතෘකාව වන්නේ අධිරුධිර පීඩනය කියන මේ සමාජයේ බොහෝ විට කතාබහට ලක්වන රෝගී තත්ත්වයක වට වැරද්දකුත් නැහැ නේද මේ තත්ත්වය. අධිරුධිර පීඩනය යනු කුමක්ද? ඇත්තටම අධික රුධිර පීඩනය කියන්නේ මේ රුධිර පීඩනය වැඩි වෙන අවස්ථාව නෝමල්ට වඩා. මේ එතකොට රුධිර පීඩනය උඩගේ 140ත් යටගේ 90ටත් වඩා වැඩි වුණාම ඒක අධික රුධිර පීඩනය කියලා සැලකනවා. මේ දැන් රුධිර පීඩනය වැඩි වෙනවා කියන්නේ අපේ හදවතට, ඒ කියන්නේ අපේ හදවතේ වම් පැත්තෙන් තමයි රුධිරය පම්ප් කරන්නේ. විශේෂයෙන්ම වම්
කෝෂිකාව. ඒක රුධිරය පම්ප් කරනකොට රුධිර නාල හරහා පීඩනය වැඩි වෙනකොට ඒක ලොකු ආයාසයකින් රුධිරය පම්ප් කරන්න වෙනවා. එතකොට ඒකේ බිත්ති ඝන වෙනවා. මේ අධික වෙහෙසක් ගන්නවා. ඒක නිසා ඇති වෙන සංකූලතා ගොඩක් ඇති වෙන්න පුළුවන් රුධිර පීඩනය නෝමල් මට්ටමට වඩා වැඩි වෙනකොට. හරි. එතකොට ඔබතුමී මුලින් කිව්ව සමහර අවස්ථාවන් වලදී මේ අගයන් වෙනස් වෙන්නට පුළුවන් කියලා. නමුත් අධිරුධිර පීඩනය තියෙන කෙනෙක් අධික රුධිර පීඩනය කියන කෙනෙක්ගේ අකණ්ඩවම මේ අගයන් වැඩි අගයක තියෙනවා. එහෙමද අපි හඳුනාගන්නේ? ඔව් ගොඩක් වෙලාවට රුධිර පීඩනය ගත්තොත් අපි කිව්වා පුද්ගලයාගේ වයසත් තමක ටික ටික වැඩි වෙනවා. දවසේ අවස්ථා අනුව වැඩි වෙනවා. එතකොට බහුතරයක් දෙනාගේ රුධිර පීඩනයේ ලකුණු කළා පරීක්ෂණ කළා හොයලා තියෙනවා ලෝකේ පුරාම. එතකොට බැලුවතින් සමහර මට්ටම් වල රුධිර පීඩනය වැඩි වුණොත් මේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලට ඒගොල්ලන් ගොදුරු වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. අවදානම් වැඩි කියලා. මේ අන්නේ අවදානම් තත්ත්ව වලට වඩා වැඩි වුණාම තමයි මේ රුධිර පීඩනය කියන්නේ. එතකොට අපිට එක රුධිර පීඩන වාර්තාවකකින් පුද්ගලයෙක් මෙල්ල මෙයාට රුධිර පීඩනය තියෙනවා කියලා කියන්න අමාරුයි. සාමාන්‍ය රුධිර පීඩනය මනිනකොට අපි පුද්ගලයා විනාඩි 20ක්වත් විවේකීව ඉන්න ඕන. එතකොට අපි දුම් පානය කළා තුනොත් ඒ වෙලාවට රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. මත්පැන් පානය කළා තුනොත් වැඩි වෙන්න පුළුවන්. අපි දුවලා හරි දාගෙන වගේ අවස්ථාවක වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි අර රෙස්ට් එකේ අර වගේ සාධක නැතුව විවේකීව බලන්නේ. එතකොට අපි එක අතක රුධිර පීඩනය බලනවා. පුළුවන් නම් අනිත් අතෙත් බලන්න ඕන. අත් දෙකේම අගයනුත් බලලා ඒක නෝමල් අගයට වඩා වැඩි අගයක් ගන්නවා නම් අපි නැවත කීප වරක් චෙක් කරලා බලලා තමයි තහවුරු කරන්න පුළුවන් මෙයාට රුධිර පීඩනය තියෙනවා කියලා නැවත අවස්ථා කීපයක. දැන් අධිරුධිර පීඩනය ගැන අපි කතා කරනවා කිව්වට මට ඒකම ඔබතුමියගෙන් අහන්න හිතන ඉතාම ප්‍රායෝගිකව ඔබතුමිය පැහැදිලි කරන නිසා අපි කියනෝනේ ලෝ ප්‍රෙෂර් කියලා. අඩු රුධිර පීඩනය මට ලෝ ප්‍රෙෂර් කියලා සමහර අය කියනවා. මේත් රෝගී තත්ත්වයක්ද? ඔව් ඒක අපි හැමෝටම අපේ ශරීරයට අවශ්‍ය ඕගන් වලට අවයව වලට සෛල වලට රුධිර සපයන්න පුළුවන් මිනිමම් රුධිර පීඩනයක් තියෙනවා අපි කෙනාට ගැලපෙන. ඒකට වඩා රුධිර පීඩනය අඩු වුණාම අපිට කලන්ත ගතියක් මේ නැකිල ඉන්න අමාරුයි ඇවිදින්න අමාරුයි. ඒ වගේ ලෙඩ ගතියක් දැනෙන්න පුළුවන්. නැත්තම් හොඳට අඩු වුණාම අපේ මොළයට රුධිරය තුනහම සිහි මද ගතිය වගේ එන්න පුළුවන්. වකුගඩු වලට රුධිරය මදි වුණාම වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේ එන ලෙඩ තියෙන ඒවට කියනවා ෂොක් තත්ත්ව කියලා. කම්පන තත්ත්ව කියලා. ඒවා එතකොට විශේෂිත ලෙඩත් එක්ක නැත්තම් ප්‍රතිකාර කරන ඖෂධ වැඩි වුණාම නැත්තම් විස බීජයක් ශරීරගත වුණාම නැත්තම් ලොකු රුධිර වාහනයක් වගේ තත්ත්වයක් වුණාම ඩෙන්ගු කම්පන තත්ත්වය ඒ වගේ අවස්ථාවල තමයි ඒ රුධිර පීඩනය ගොඩක් අඩු වෙන්නේ. ඒ වගේ අවස්ථාවක ලෙඩ වෙලා ප්‍රතිකාර කළා ගොඩක් අය නෝමල් වෙලා ඊට පස්සේ හොඳ අගයකට එනවා පස්සේ. ඒ නිසා ඊටාම අවධානයෙන් සිටිය යුතු කාරණාවක් තමයි මේ රුධිර පීඩනය තිබිය යුතු මට්ටමට වඩා අඩු වෙනවා නම් වෛද්‍යවරයෙකුම තමයි කළ යුතු දේ මොනවද කියලා හරියටම දන්නේ. අධිරුධිර පීඩනය සහිත කෙනෙකු සාමාන්‍යයෙන් තමන්ට දැනෙන සහ වෛද්‍යවරයෙකුට දැනෙන කියන ලක්ෂණ වර්ග දෙකක් තියෙන්න පුළුවන්. අධිරුධිර පීඩනයෙන් පීඩා විඳින්නෙකු මීට කලින් ඒ ගැන දැනගෙන හිටියේ නැත්නම් සාමාන්‍යයෙන් ඔහුට දැනෙන ලක්ෂණ මොනවද කියලා අපි සරලව පැහැදිලි කළොත්. බොහෝ වෙලාවට අධික රුධිර පීඩනය කියන තත්වයට විශේෂිත රෝග ලක්ෂණ නැහැ. ඒක තමයි මේ අය ගොඩක් වෙලාවට රුධිර පීඩනය මානසික මැන්නොත් විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ රුධිර පීඩනය තියෙනවද කියලා. ඒක නිසා මැන්නේ නැතුව මට රෝගයක් නැහැ කියලා බොහෝ කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ රුධිර පීඩනය චෙක් කරලා බැලුවොත් ඒගොල්ලන්ගේ වැඩි අගයන් තිබිලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේක නිහඬ මාරය කියලා වුණත් හඳුන්වන්න පුළුවන්. මේකේ අපිට මැන්නත් නැතත් චෙක් කරත් නැතත් වෙන සංකූලතා එක වැඩි වෙලා තියෙනවා නම් අපේ අවයව පද්ධති වලට බලපාන්න පුළුවන්. ඒක නිසා මේ රෝග ලක්ෂණයක් නැති වුණත් අවුරුදු 40ට වඩා වැඩි කෙනෙක් අධික රුධිර පීඩනයට අවදානම් කියලා ගන්නවා. ඒක නිසා අඩුම වශයෙන් අවුරුද්දකට වතාවක්වත් රුධිර පීඩනය බලන එක හොඳයි. ඊට අමතරව රුධිර පීඩනය තියෙන කෙනෙක් නම් මාසෙක වරක්වත් ඒක චෙක් කරලා බලලා තමන්ගේ රුධිර පීඩනය හොඳට කන්ට්‍රෝල් මට්ටමකම තියෙනවද නැත්නම් මොකද්ද කරන්න ඕනි කියලා වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරන එක හොඳයි. තාමත්ම හොඳයි. තව තියෙනවා
එතුමියගේ ප්‍රායෝගික අත්දැකීම් වලින් ඔබට කියන්නට කාරණා. හැබැයි පළමු විරාමයෙන් පස්සේ ඉක්මනින් හමු වෙමු. ඔබේ ශරීර අභ්‍යන්තර පරිසරයෙහි වැදගත්ම සාධකයක් වන රුධිර පීඩනය ගැන අප කතා කරන්නේ. අද විශේෂයෙන්ම අධි රුධිර පීඩනය වළක්වා ගැනීම සහ ඊට අදාළ වන වූ තත්ත්වයන් අපිව දැනුවත් කරමින් අද ගවේෂණය කරන්නේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර විශේෂඥ වෛද්‍යතුමිය. විරාමයට කලින් විශේෂඥ වෛද්‍යතුමිය අපි කතා කරමින් හිටියේ අධි රුධිර පීඩනයට අදාළ වන්නා වූ ලක්ෂණ මොනවාද කියලා. ඔබතුමිය ඍජුවම කිව්වා නිහඬ මාරය කියලා කියන්නේ අනිත් තැන්වල වගේ අපිට විශේෂ ලක්ෂණ මෙහි දැක ගන්නට නෑ කියලා. නමුත් විශේෂිත අවස්ථාවන් තිබෙනවා නේද? ඔව්. ඇත්තෙන්ම ගොඩක් රුධිර පීඩනය වැඩි වුණ වෙලාවක සමහර කෙනෙකුට කරකැවිල්ල වගේ දැනෙන්න පුළුවන්. හිස රදේ දැනෙන්න පුළුවන්. ඇහැ දෘෂ්ටි විතානයේට බලපාලා වගේ පෙනීම අඩු වෙන්න පුළුවන්. නැත්නම් අන්ධභාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ එක සමහර විට කෙනෙක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එතකොට රුධිර පීඩනය ගොඩාක් උපරිම මට්ටමට නැත්නම් ව්‍යාකූල තාලය වලට පත් වුණාට පස්සේ වගේ තමයි ඒ වගේ රෝග ලක්ෂණ එන්නේ. ඒවත් මේ අධික රුධිර පීඩනය කියන තත්ත්වයට විශේෂිත මේවා නෙවෙයි වෙන ලෙඩ නිසාත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඒක නිසා රෝග ලක්ෂණ තිබුණත් නැතත් අපි රුධිර පීඩනය නැවත නැවත පරීක්ෂා කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අපි එහෙනම් ඍජුවම කතා කරමු ඔබතුමියත් එක්ක අධි රුධිර පීඩනය ඇතිවීමට බලපාන හේතු කාරණා මොනවද කියලා. රුධිර පීඩනය තියෙන 100 දෙනෙක් ගත්තොතින් 90%කට විතර මෙන්න මේ විශේෂ හේතුව නිසා රුධිර පීඩනය ආවා කියලා කියන්න අමාරුයි අපිට. එහෙම නමුත් ඒවට හේතු සාධක වන risk factors අවදානම් තියෙනවා. ඒක නිසා විශේෂ එක හේතුවක් නැතුව ඇතිවෙන මේ රුධිර පීඩන කාණ්ඩයට කියනවා essential hypertension නැත්නම් primary hypertension කියලා. ඒක තමයි සමාජයේ අද ලොකු කුඩා බොහෝ දෙනෙකුට තියෙන්නේ. ඊට අමතරව තියෙනවා අවුරුදු 40ට වඩා අඩු කෙනෙකුට රුධිර පීඩනය හැදෙන්නකොට young hypertension කියලා කියනවා. ඒ වගේ විශේෂ හේතුවක් නිසා ඉන්න පුළුවන්. සාමාන්‍ය ඒ කොටස ගත්ත තියෙන රුධිර පීඩනය තියෙනත් එක්ක 5%ක් 10ක් අතර ප්‍රමාණයක් ඒකට කියනවා secondary hypertension කියලා. ඒ කියන්නේ ප්‍රධාන නිශ්චිත හේතුවක් නිසා පරීක්ෂා කළා හොයලා බැලුවොත් ඒ හේතුව අයින් කරොත් ඒ ගුලන්ගේ රුධිර පීඩනය සමහර විට ජීවිත කාලයටම නිට්ටාවටම සුව කරගන්න පුළුවන් කොටසක් ඉන්නවා. එතකොට අර බහුතරයකට තියෙන අධික රුධිර පීඩනය essential නැත්නම් primary hypertension එකට ප්‍රධාන වශයෙන් බලපාන සාධක අපිට වෙනස් කරන්න පුළුවන් සාධක සහ වෙනස් කළ නොහැකි සාධක ලෙස වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ modifiable risk factors and non modifiable risk factors කියලා. අපි ඉස්සෙල්ලා බලමු අපිට වෙනස් කරන්න බැරි සාධක මොනවද කියලා. එකක් තමයි පුද්ගලයෙකුගේ වයස. අපි වයසට යනකොට ටික ටික වැඩි වෙන රුධිර පීඩනය. ඒක නිසා වයස වෙනස් කරන්න බෑ අපිට. ඊට පස්සේ තව දෙයක් තමයි සමහර ethnic group වල කළු ජාතිකයන්ගේ අප්‍රිකානු නිග්‍රෝ ජාතිකයන්ගේ වගේ රුධිර පීඩනය වැඩි කියලා හොයාගෙන තියෙන සුදු ජාතිකයන්ට අතරව. ඒක ජානමය ලක්ෂණයක් විතර තියෙනවා. සමහර ජාති අතර පොඩි වෙනසක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව අපිට පවුලේ ලේ ඥාතීන් අතර කෙනෙකුට තියෙන්න පුළුවන් නම් අපි ඒක ලේ ඥාති සම්බන්ධයක් තියෙනවා පුළුවන් ඒ පවුලේ අනිත් සමාජිකයන්ටත් එන්න chance එකක් තියෙනවා කියලා අවධානම ටිකක් වැඩි කියලා තියෙනවා. ඒක කට්ටිය විපරමින් සොයලා බලලා වළක්වන හේතු ටික වළක්වා ගන්න එක හොඳයි. ඊට අමතරව poor socio economic group කියන එක. ඒ කියන්නේ ආදායම් තත්ත්වය අඩු අධ්‍යාපන ලෙවල් එක අඩු කට්ටිය අතරත් මේ රෝගේ බහුලව තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒව තමයි අපිට සාමාන්‍ය දැනට එකපාරටම වෙනස් කරන්න අමාරු දේවල්. ඒවට කියනවා non modifiable risk factors කියලා. අපිට වෙනස් කරන්න පුළුවන් සාධක තියෙනවා. ඒව තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. එකක් තමයි තරබාරුව. ශරීරයේ ස්කන්ධ දර්ශකය අගේ වැඩිවීම, බර වැඩිවීම. අනිත් එක තමයි mental stress කියන එක ආතති තත්වය. තව එකක් තමයි අපි අධිකව ලුණු පරිභෝජනය කිරීම. ඊට පස්සේ දුම්පානයේ ප්‍රධාන සාධකයක් මත්පැන් පානය. සමහර ඖෂධ වර්ග නිසා ඉන්න පුළුවන්. හෝමෝනමය උපත් පාලන පෙති එන්නත් වගේ වෙයි. මේ වගේ අපිට මොඩිෆයි කරලා වෙනස් කරන ජීවන රටාව වෙනස් කරලා ඒව ආහාර ගස්ස ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ආහාරයේ පොටෑසියම් ලවණ කියන එක අඩු වුණාමත් රුධිර පීඩනයට අවදානම් කියනවා.
මෙන්න මේ කරුණු ටික වෙනස් කළා අපේ ජීවිත රටාව වෙනස් කරගත්තොත් අපිට මේ අවදානයෙන් ගොඩ එන්න පුළුවන්. ඒකම අපි හැමෝටම එක්සර්සයිස් කියන ඒවා ක්‍රියාකාරී ශරීරයක් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩි ක්‍රියාකාරීව ඉන්නේ නැත්තම් ශරීරය මහත් උනත් කෙට් උනත් ඒගොල්ලොත් හරි අවදානම් අධික රුධිර පීඩනයේට. එතකොට මෙන්න මේ අපේ ආහාර ජීවන රටාව ආශ්‍රිත මේ ටික වෙනස් කරගත්තොත් අපි ගොඩක් අයට අධික රුධිර පීඩන වැළකීලා නැත්තම් හොඳට කන්ට්‍රෝල් කරගෙන ඉන්න අවස්ථාව ලැබෙනවා. ඔහුගේ කාල සීමාව තුළ බොහෝ විට මේ නිෂ්ක්‍රීය තත්ත්වයේ තමයි බහුතරයක් දෙනා හිටියේ. නිසා ඔබට එතුමි මේ රතු එළියක් නිකුත් කරන්නේ ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව හිතන්න නැවත වතාවක් හොයා බලන්න. සමහරට ගත වුණු කාලය ආයි අපිට ආපසු ඇදලා ගන්න බැරි වුණාට ඒ කාලය ඇතුළත කිසියම් ආකාරයකින් ඔබේ ශරීරයේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා රුධිර පීඩනයට අදාළව. ඔබතුමිය පැහැදිලි කරයි තව ඉදිරියේදී කොහොමද මේක මනින්නේ, වෛද්‍යවරයෙක් කොහොමද මේක හඳුනාගන්නේ ආදී වශයෙන්. මේ එකම මට ඔබතුමියගෙන් අහන්න හිතුණා මේ අධි රුධිර පීඩනයකට ලක්වුණු පුද්ගලයෙකුට ශරීරය තුළ ඇතිවන සංකුලතා මොනවද අවදානම ඔහුගේ ශරීරය ඇතුලේ? අධික රුධිර පීඩනය අපේ හිසේ සිට පාදාන්තය දක්වා අපේ තියෙන වැදගත් අයවලට බලපාන්න පුළුවන් ලෙඩක් කියලා කියන්න පුළුවන්. අපේ මොලේ ගත්තොත් මොලේ තියෙන රුධිර නාල අවහිර වෙන්න පුළුවන්. මේ අධික රුධිර පීඩනය කියන ක්‍රියාවලිය දිගටම තියෙනකොට රුධිර නාලවල ඇතිරොස්ක්ලෙරෝසිස් කියන තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ ඒව බීට්ටි ඝන වෙලා කොලෙස්ටරෝල් තැන්පත් වෙලා සිදුරු සිහින් වෙලා ලේ ගමන අඩු වෙන්න පුළුවන්. ඒ වගේ අපේ මොලේට රුධිර සපෙන නාලවල ලේ වාහනයක් හරි ලේ කැටියක් ඇවිල්ලා මොලේ එක කොටසක් අංශ භාගය වගේ තත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට අපි ගොඩාක් ඩිසබිලිටි වලට පත් වෙනවා. නැත්නම් මරණය පවා සිදු වෙන්න පුළුවන්. තරුණ වගේ වයස කෙනෙකුට මේ වගේ දෙයක් සිදු වුණොත් මුළු පවුල් ඒකකෙම බිඳ වැටෙනවා. ඒක සමාජ ආර්ථිකයටත් ලොකු පහරක්. අද මේ පුද්ගලයෝ අපි 6 දෙනෙක් සමාජයේ ගත්තොත් ඒ එක්කෙනෙක් ජීවිත කාලය පුරා මේ වගේ බ්‍රේන් ඇටැක් ස්ට්‍රෝක් එකට අවදානමින් ඉන්නවා. එතකොට ඒකට ප්‍රධානම රිස්පෙක්ට් එකක් තමයි මේ අධික රුධිර පීඩනය. ඒ වගේම අපේ ඊගවට තියෙනවා ඇහැ. අපේ ඇහැට තියෙනවා දෘෂ්ටි විතානය කියලා. අපිට ඇහැට ලයිට් එකක් අල්ලලා ඔප්තල්මොස්කෝප් එකකින් ඇහැ බලන්න පුළුවන්. ඒතකොට අපේ රුධිර නාල අපිට පියවියෙන් බලන්න පුළුවන් හොඳම තැන තමයි අපේ ඇහැ. මේ අධික රුධිර පීඩන නිසා ඇහැට වෙන ඒවා කියනවා හයිපර්ටෙන්සිව් රෙටිනොපති කියලා. එතකොට ඒක වර්ග කීපයක් තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් මේ ඒක වළක්ව ගන්න රුධිර පීඩනය හොඳට කන්ට්‍රෝල් කරලා නැත්නම් අන්ධභාවයේ සිට පෙනීමේ අඩුවීම දක්වා ඇහැට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊගවට අපේ හදවත. අපේ හදවතට පුළුවන් අධික රුධිර පීඩනය නිසා විවිධ බලපෑම් එන්න අපේ හදවත රුධිරයෙන් පිරීලා තිබුණත් ඒකට රුධිර සප්ලයි කරන වෙනම නාල තියෙනවා. ඒකට කියනවා කිරිටක ධමනි කියලා. මේ ඇතිරොස්ක්ලෙරෝසිස් ක්‍රියාවලිය නිසා රුධිර පීඩනය වැඩි වීම නිසා ඒවත් පටු වෙලා ඒව හිර වෙලා heart attack හෘදයාබාධ කියන ඒවා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දකුණු කෝෂිකා වම් කෝෂිකාව ගොඩක් ඝන වෙනවා කියලා කිව්වා. ඒක නිසා ඒකේ රුධිර සප්ලයි එක ඩිමාන්ඩ් එක අතර වෙනසක් ඇවිල්ලා ඒක ටික ටික ඉස්කීමියා බවටපත් වෙලා හදවත් පේලිය වගේ ඒවත් වෙන්න පුළුවන්. හදවත ගැහෙන රටාව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් හදවත් ප්‍රොබ්ලම් ඇවිල්ලා මිනිස්සුන්ට වැඩ කරගන්න බැරුව හදවතට රුධිර පම්ප් කරගන්න බැරුව පේලිය එකකට යන්නත් පුළුවන්. ඊට අමතරව අපේ තියෙනවා වකුගඩු දෙක. අපේ වකුගඩු අතරයි මේ අධික රුධිර පීඩනය අතරයි ලොකු සම්බන්ධයක් තියෙනවා. රුධිර පීඩනය වැඩි වුණාමත් වකුගඩුවට බලපාන ඕන ඊට ඔගේ තියෙන වකුගඩුවට ඒ වගේම වකුගඩු රෝග නිසාත් රුධිර පීඩනය වැඩි වෙන එක හේතුවක්. අර සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් කියන ඒවට. එතකොට ඒක නිසා වකුගඩු වල රුධිර සපෙන නාල පටු වෙන්න පුළුවන්. ඒක නිසා රුධිර සප්ලයි එක අඩු වෙන්න පුළුවන්. නැත්නම් දිගු කාලීනව තියෙන අධික රුධිර පීඩනය නිසා ටික ටික වකුගඩු අක්‍රිය වෙලා ක්‍රොනික් රීනල් පේලිය කියන නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයට දක්වා පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ තියෙනවා මේ ප්‍රධාන ධමනියයි ඊට පස්සේ කකුල් වලට රුධිර ගිනින ධමනි ඒවත් පර්යන්ත රුධිර සංසරණ පද්ධතිය කියනවා. ඒවා ධමනි වලටත් බලපාලා ප්‍රධාන ධමනියම කොලෙස්ටරෝල් තැන්පෙල පිම්බෙන්න පුළුවන්. නැත්නම් ඒව අතුරෙන් ලේ ගිහිල්ලා ඒව ඩිසෙක්ට් වෙන්න වගේ පුළුවන් වෙලා ඒව ලොකු ලෙඩ එන්න පුළුවන්.
ඊට අමතරව කකුල් වලට පාද වලට රුධිර සපේන නාල මෙයා වුණම් කකුල් වල ස්කීම් හાર્ට් එකට බ්‍රේන් එකට වගේ ලෙග් ස්කීම් ඇවිල්ලා නොවන තුවාල ඇවිල්ලා ලොකු වේදනාවක් කකුල් කපන්න වගේ හොඳ වෙන්නේ නැති තුවාලේ වගේ ගොඩක් දරුණු තත්ත්වයටපත් වෙලා පුද්ගලයෝ අසරණ වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඔක්කොම හේතු වලට මූලික හේතුව මේ අධික රුධිර පීඩනය. එතකොට ඒකට වළක්වන්න හැදෙන්න ප්‍රධාන හේතුවක් නැති වුණත් ගොඩක් වෙලාවට අපිට වෙනස් කරගෙන ගොඩක් හොඳට කන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් රිස්පෙක්ට් අවදානම් සාධක ටික කන්ට්‍රෝල් කළා අපේ ජීවිතේ අපි මොඩිෆයි කළා හොඳ නිරෝගී ජීවිතයකට පැවැත්මකට එනවා නම් තමයි වඩා සුදුසු. වෛද්‍යවරයාගේ නිර්දේශයයි. සුදුසු විදිහට ඔබේ ජීවිතය හොඳ තැනක තියාගෙන ඉන්නවා දකින්න තමයි එතුමියලා මේ කාල වේලාව මේ විදිහට කැප කරලා වෙන් කරලා අපි වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ. මම හිතනවා මේ අපිට මේක වැඩි දැනෙන්නේ නැත්තම් අපිට තියෙන හොඳම දේ තමයි අපිට වඩා හොඳින් අපව දැනෙන වෛද්‍යවරයෙකු ළඟට යන එක. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය අපව පරීක්ෂා කරලා අධි රුධිර පීඩනය ඇතැයි නිශ්චය කරන්නට පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා සරලව හරි දැනගන්න එක වෛද්‍යතුමියනි මම හිතන්නේ අපිට වැදගත්. මේ රූපේ පෙනෙන පරිදි අපිට රුධිර පීඩනය මනින්න පුළුවන් උපකරණ තියෙනවා. ඒකට කියනවා රුධිර පීඩන මාන කියලා. විවිධ රුධිර පීඩන මාන තියෙනවා. එතකොට මේ රුධිර පීඩනය මනිනකොට ඒ රුධිර පීඩනයේ තියෙන රුධිර පීඩන මානේ අතේ බාහුව වටා වෙලලා ඒකට හුලම් පුම්බනවා අපි. ඒ බුබුල මගින් හුලම් පුම්බලා මෙතන යන ආටරිය උඩ අපිට වේදනලාව තියලා ඒකේ ශබ්දය අහන්න පුළුවන්. එහෙම අහනකොට තමයි අපි රුධිර පීඩනයගේ ඉස්සෙල්ලා අපට ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ ශබ්දේ නොදැනී වෙන වෙලාව යටාගේ ඩයස්ටොලික් ප්‍රෙෂර් එක එනවා. එහෙම රුධිර පීඩනය මනින්න පුළුවන් ඒ විදිහට වෛද්‍යවරයෙකු ලවා එහෙම නැත්නම් අපිට ගෙදරදී ඩිජිටල් ක්‍රමයට රුධිර පීඩනය සෙල්ෆ් මොනිටර් කරගන්නත් පුළුවන්. හොඳයි. අපි මේ ක්‍රමය ගැන කතා කරන්න වෙනවා. මොකද නිවසේදී කරනවා නම් අපි ඒක දැනගන්නට ඕනේ. හැබැයි මේ විරාමයෙන් පස්සේ ඉක්මනින් හමු වෙමු. ශරීර අභ්‍යන්තර පරිසරයේ මනා සැකස්ම සහ ක්‍රියාවලිය වෙනුවෙන් අද විශේෂයෙන් මේ සජීවී හමුව උතුරුකරඹ ශික්ෂණ රෝහලේ කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර විශේෂඥ වෛද්‍යතුමිය තමයි අද අපේ විශේෂ ආරාධිතයා බවට පත් වන්නේ. ඔබතුමිය පැහැදිලි කරමින් හිටියා මේ රුධිර පීඩනය මනින්න වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රමවේදය ඒක වෛද්‍යවරුන්ට විශේෂයි. නමුත් නිවසේදීත් අපිට මේ කාරණේ කරගෙන යන්නට පුළුවන් කියලා ඒ සඳහා ඩිජිටල් උපකරණ කිහිපයක් තියෙනවා. මේ රූපේ පෙනෙන ඒ වගේ එකක් අපිට මේ තනියම කෙනෙකුට මේ රුධිර පීඩනය මානේ අතේ බාහුව මත දාලා බටන් එකක් එබුවාම මේකෙන් අගේ දෙනවා. එහෙම අපිට ගෙදරදී රුධිර පීඩනය චෙක් කරලා බලන්න පුළුවන් දවසට කීප වරක් වුණත් වැඩි වුණොතින් විවිධ අවස්ථාවලදී එහෙම මොනිටර් කරලා පොතක සටහන් කරලා වෛද්‍යවරයෙකුට යනවා නම් ඒක ගොඩාක් වැදගත්. පැහැදිලියි. තව සමහර කෙනෙක් ඉන්නවා අපි වෛද්‍යවරයා ගාවට ගියොත් රුධිර පීඩනය වැඩි බය වෙලා. ඒ වගේ කෙනෙකුට මේ ගෙදරදීම බයිනකොට අඩුයි. ඒකට කියනවා white coat hypertension කියලා. ඒ වගේ අවස්ථාවලදීත් අපිට මේ වගේ රුධිර වාර්තා කීපයක් ගන්න පුළුවන් නම් ප්‍රතිකාර කරන්න කලින් පෞද්ගලික මාසය ඇතුළත රෝගියාගේ කොහොමද වෙන කියලා ඒක බොහොම වැදගත් වෙන හොඳට කන්ට්‍රෝල් කරන්න. නැත්ද? සමහර රෝගීන් ඉන්නෝ නැත්නම් සමහර වෙලාවට අපිට ක්ලිනික් එකේ දාට බෙහෙත් ටික බීලෙන්නේ නැහැ උදේට. එතකොට ඒ වෙලාවට රුධිර පීඩනය වැඩි. එතකොට අපි තව බෙහෙත් වැඩි කරගෙන ගියොත් එයාගේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. ගෙදෙද්දි හරියට බෙහෙත් බොනවා නම්. එතකොට ඒක නිසා මේ වගේ මොනිටරින් කරන එක හරි වැදගත්. සමහර රෝගීන්ගේ ලෙඩ හොයාගන්න සමහර විට අපිට ඇඟට රුධිර පීඩනය පැය 24 මොනිටර් කරන්න පුළුවන් උපකරණයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට කියනවා ඇම්බියුලටරි රුධිර පීඩනය මොනිටරින් කියලා පැය 24ක අගය එක දෙනවා. එතකොට අර white coat hypertension ඒ වගේ විශේෂ හේතු හොයාගන්න අපිට උදව් වෙනවා. අපිට ශරීරයේ ඇතිවන සංකූලතාව පිළිබඳව ඔබතුමිය හොඳ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා. ඊට අදාළ මම හිතන්නේ රූපාවලියකුත් රැගෙන විත් තිබෙනවා. එය දුටුවාම සමහර විට ඔබේ ශරීරයේ අභ්‍යන්තරය නිසා මේ කාරණේ ඉතාම හොඳින් ඔබට පැහැදිලි වේවි වෛද්‍යතුමියනි. ඔව් මේ රූපයෙන් පෙන්නන්නේ අපේ ඇහැට රුධිර පීඩනය බලපාලා තියෙන අවස්ථාවක්. මේකෙදි ඇහි රුධිර නාල වලට බලපාලා ලේ වාහන වෙලා සමහර කොටස් කහ පාටට ඉම්පැක්ට් වෙලා වගේ පෙන්නනවා. මේකත් ඇහැට රුධිර වාහනය වෙලා රුධිර පීඩනය නිසා මේ වගේ ගොඩාක් රුධිර පීඩනය වැඩි වෙලා
පැපිලිඩීමා වගේ ඒ වගේ තත්ත්වයක් ආපු රූපයක්. මේ මොලේට ලේ වාහනයක් වෙලා අංශ භාගය හැදිලා ලේ වාහනයක් විච්ච CT ස්කෑන් පරීක්ෂණයක රූපයක්. මේවත් ඒ වගේ රූප ලේ කැටි ලේ වාහනේ වෙලා MRI රූප. මේක ලේ කැටියක් ඇවිල්ලා මිඩල් සෙරිබ්‍රල් ආටරි ඉන්පාක්ට් කියන ලොකු ඉන්පාක්ට් අංශ භාගයක් හැදිච්ච රෝගියෙක් මේ කළු පාටට පේන මොලේ කොටසක් මැරලා තියෙන හැටි. මේ හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් අධික රුධිර පීඩනය නිසා කොරොනරි ආටරි වලට රුධිර සප්ලයි එක අඩු වෙලා ලේ කැටියක් වගේ හිර වෙලා හෘදයාබාධ එනවා. මේ රුධිර නාල පටු වෙලා තියෙන හැටි ඇතිරොස්ක්ලෙරෝසිස් කියන ක්‍රියාවලිය වේගවත් වෙන රුධිර පීඩනය තියෙනකොට ඒක නිසා මේ වකුගඩුවක රූපයක්. මේ වගේ අවස්ථාවන් පිළිබඳව ඔබතුමීට බොහෝ රූප තිබෙනවා. නමුත් මෙතනදී කිහිපයක් විතරයි අපි ඉදිරිපත් කරේ. ඒ වගේම රුධිර පීඩනය මනින ක්‍රම ආකාර මම දැන් රෝගියා ඉඳගෙන ඉන්න අවස්ථාවේදී හිටගෙන ආදී වශයෙන් ඔබතුමීට තව තිබෙනවා පැහැදිලි කරන්නට. රුධිර පීඩනය මනිනකොට අපිට රුධිර පීඩනය සාමාන්‍යයෙන් මනින්න අපි පුරුදු වෙලා තියෙන්නේ රෝගියා ඉඳගෙන බාහුව හදවතට කෙලින් කිට්ටුවෙන් තියගෙන සීටඩ් පොසිෂන් එකේ. ඒක තමයි අපි ගොඩක් වෙලාවදී චෙක් කරන්නේ. ඊට අමතරව අපිට පුළුවන් රෝගියා ඇඳ ඉන්නකොට හාන්ස් වෙලා ඉන්නකොට රුධිර පීඩනය බලන්න. නැත්නම් හිටගෙන රුධිර පීඩනය බලන්න. ස්ටෑන්ඩින් රුධිර පීඩනය කියනවා. මේක ගොඩක් වැදගත් වෙනවා. රුධිර පීඩනය බෙහෙත් ගන්න රෝගියෙක් කියනවනේ මට නිතර කලන්තේ කරකැවිල්ල හැදෙනවා කියලා. එතකොට සමහර කෙනෙක්ගේ රුධිර පීඩනය ඉඳගත්තාම නැත්නම් නිදාගෙන ඉන්නකොට හොඳයි. හිටගත්තාම අඩු වෙනවා. ඒකට කියන පොස්චරල් හයිපර්ටෙන්ෂන් කියලා. එතකොට ඒ වගේ රෝගීක අපි ප්‍රතිකාර කරන්න ඕනේ. හිටගත්තාම එයාට දරා ගන්න පුළුවන් අඩුම හොඳම රුධිර පීඩනයට රෝග ලක්ෂණයක් නැතුව. සමහර විට ඖෂධ මාත්‍රා වැඩි වුණාම වෙන්න පුළුවන්. සමහර ඖෂධ නිසා වෙන්න පුළුවන්. මේ රෝගීන්ට සමහර ලෙඩ රෝග තත්ත්ව ආවහම විජලනීය, බඩේ අමාරු, වමනේ වගේ ආවහම මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මොන හරි තියෙනවා නම් ඒ වගේ රෝගීන් වහම වෛද්‍යවරයෙකු හමු වෙලා ඒ ගැන විපරම් කරලා බලාගත යුතු වෙනවා. අපි දිහා වෛද්‍යවරු කොයිතරම් ආකාර වලින් බලනවාද හරියටම ක්‍රමවේදය හඳුනා ගන්නට අවශ්‍ය වෙන නිසා. මම හිතන්නේ රුධිර පීඩනයේහි විවිධ අගයන් සහ සංඛ්‍යාත්මක අවදානම් කාරණාවන් ඒ පිළිබඳවත් ඔබතුමිය අපිට සංඛ්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරත්. අපි කිව්වා රුධිර පීඩනය කියන්නේ රුධිර පීඩනයේ අගේ සිස්ටලික් අගේ 140ටත් ඩයස්ටලික් අගේ 90ටත් වඩා වැඩි වුණාම කියලා. එතකොට හොඳම රුධිර පීඩනය කියලා අපි කිව්වේ 120ත් 80ත් අතර. එතකොට ඒ අතර තව කාණ්ඩායම් දෙකක් තියෙනවා. ගොඩක් කෙනාට බහුතරයකගේ තියෙන සාමාන්‍ය අගය කියලා ගණන් ගන්න 129ක් සිස්ටලික් අගයත් ඩයස්ටලික් අගය 80ත් 84ක් අතර. මීට වඩා ටිකක් වැඩි වෙනකොට රුධිර පීඩන ලෙවල් එකට වඩා අඩුයි. මේගොල්ලන්ට කියනවා ප්‍රී හයිපර්ටෙන්සිව් ගෲප් කියලා. අවදානම් අධික රුධිර පීඩනයට පෙර අවස්ථාව කියලා. මේ අවස්ථාව වගේ ඉඳන්ම අපි අපේ ජීවන රටාව වෙනස් කරගන්න ගත්තොත් අපිට පුළුවන් අර අවදානම් කලාපයට යන එක වළක්ව ගන්න. අපි කියන්නේ අර වැට උඩ වගේ ඉන්නවා කියලා. මාජින් එකේ. එතකොට මේගොල්ලෝ ජීවන රටාව වෙනස් කළා රිස්පෙක්ට් අවදානම් පැත්තෙන් හොඳ පැත්තට ගියොත් ඒගොල්ලන්ට සමහර විට ඒක හොඳ කරගන්න නැත්නම් ජීවිත කාලෙම නොගෙන් ඉන්න තරම් උනත් පුළුවන් වෙනවා. එතකොට අධිර රුධිර පීඩනය ගත්තොත් ඒක පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය කියලා ඒකේ තීව්‍රතාවය මාස වර්ග කරලා තියෙන තුනකට. පළවෙනි පන්තිය අධික රුධිර පීඩනය කියන්නේ රුධිර පීඩනය 140ත් 159ත් සිස්ටලික් අගය, ඩයස්ටලික් අගය 90ත් 99ත් අතර. දෙවනි පන්තිය කියන ඊට වඩා තව ටිකක් වැඩි. සිස්ටලික් ප්‍රෙෂර් එක 160යි 179 අතර, ඩයස්ටලික් අගය 100යි 109 අතර. එතකොට ඊටත් වඩා වැඩි වෙන රුධිර පීඩනයට කියනවා භයානකම තත්ත්වය කියලා. සිස්ටලික් ප්‍රෙෂර් එක 180ටත් ඩයස්ටලික් ප්‍රෙෂර් එක 110ටත් වඩා වැඩි වෙනකොට. ගොඩක් වෙලාට මේ වගේ ගොඩාක් වැඩි වෙනකොට තමයි අර අවදානම් සාධක එන්නේ. නහයෙන් ලේ ගලන්න, අංශ භාගය, කරකැවිල්ල, නැත්නම් හෘදයාබාධ, heart attack. නැත්නම් මේ වගේ ගොඩාක් රුධිර පීඩනය වැඩි වුණොත් එකපාරට කන්ට්‍රෝල් නොකර රෝගියාට එකපාරටම හුස්ම ගන්න බැරි වෙලා පල්මනරි ඉඩීමා තත්ත්වයට එන්න පුළුවන්. මොළයට බලපාල වලිප්පුව පිට් එක වගේ එන්න පුළුවන්. ඇස්වල රුධිර නාලයේම පුරලා එකපාරට ඇස් නොපෙනී යන්න, අංශ භාගයක්, heart attack එකක්,
ලේ කැටියක් ලේවානයක් වගේ ඕනිම තැනක එන්න මේ වගේ වැඩිපුර තියෙන එක ගොඩාක්ම අවදානම්. ඒක නිසා මේ තත්ත්වයට නොගිහින් අපි රුධිර පීඩනය පරීක්ෂා කරලා නැවත නැවත හොඳට කන්ට්‍රෝල් මට්ටමකට ගත්තොත් මේකින් වෙන අවදානම අඩු කරගන්න පුළුවන්. වර්ණ වලින්ම අපිට ඒ අවදානම පේනවා අවදානම් කලාපයේ තද රතු පාටින් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට. ඔබතුමිය අපිට කලින් පැහැදිලි කරා නැවතවතාවක් ඒ තැනට යන්න හිතුවා මේ බලපාන හේතු කාරණාවලදී අපිට එක අංශයක් ගැන ඍජුවම කතා කරන්න බැරි වුණා. අපි කිව්වා දෙවනි කලාතුරකින් කෙනෙකුට ඇතිවන රුධිර පීඩනය. ඒකට කියනවා සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් කියලා. ගොඩක් වෙලාවට අඩු වයසේ කෙනෙකුට රුධිර පීඩනය આવොත් අපි බලනවා. නැත්තම් විශේෂ සමහර සාධක එක්ක ගොඩාක් කන්ට්‍රෝල් කරන්න බැරි රුධිර පීඩනයක් ආවොත් නැත්නම් සමහර රෝග ලක්ෂණ එක්ක આવොත් මේ රෝගියාට විශේෂ රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවද කියලා මූලික වශයෙන් අපේ හැම අධික රුධිර පීඩනයකට රෝගියෙකුටම කරන පරීක්ෂණ කණ්ඩායමක් තියෙනවා. ඒවා තමයි ECG පරීක්ෂණයක්. ඒකේ බලනවා හදවතේ රිද්මේ කොහොමද, හෘදයාබාධ මොනවා හරි වැළඳිලා තියෙනවද, අවදානම්ද, ඉස්කීමියා වලට, එහෙම නැත්නම් අර ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක මසල් මෑස් එක වැඩි වෙලාද, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් ECG පරීක්ෂණයෙන්. ඊට පස්සේ අපි රෝගියාගේ රුධිර පරීක්ෂණ කරනවා. අධික රුධිර පීඩන වකුගඩුවට බලපාන නිසා අපිට ක්‍රියේටිනින් පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. අපි දෙන ඖෂධ නැත්නම් සමහර රෝගී තත්ත්ව නිසා අපේ ලවණ සංයුතිය වෙනස් වෙනවා. සෝඩියම්, පොටෑසියම් වගේ. ඒක නිසා සීරම් ඉලෙක්ට්‍රොලයිට් කියන පරීක්ෂණය කරනවා. සමහර අධික රුධිර තත්ත්වවලට සමහර රෝග බලපාන නිසා පුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණය වැදගත් වෙනවා. පොලිසයිටීමගේ ලේ සෛල ගොඩක් වැඩි වෙනකොට අධික රුධිර පීඩනය එනවා. සමහර ලේ සෛලවල වෙනස්කම් නිසා කනෙක්ටිව් ටිෂු ඩිසෝඩර් වගේ ඒවාදී පුල් බ්ලඩ් කවුන්ට් එක වෙනස් වෙනවා. ඊට අමතරව අපි සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කරන මේ රෝගීන්ගේ. මොකද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාම අධික රුධිර පීඩනයත් එක්ක අර ඇතිරොස්ක්ලෙරෝසිස් කියන රුධිර නාල හීන්වීමේ තත්ත්වය බොහොම බැරෑරුම් වෙන්න පුළුවන්. ඒවට ප්‍රතිකාර කරන්න පුළුවන් ඒක නිසා. ඊට අමතරව මේ රෝගීන්ගේ අපි බලනවා සීනි බ්ලඩ් ෂුගර් කොහොමද කියලා. දියවැඩියාවත් එක්ක අධික රුධිර පීඩනයෙන් තියෙනනේ ඒගලන්ට අර ලෙඩ වලට තියෙන අවදානම ගොඩක් වැඩි ගුණ වෙලා එන්නේ එක රෝගයක් විතරක් තියෙනවට වඩා. එතකොට හැමෝටම මේ මූලික පරීක්ෂාව කළා ඒ අදාළ තියෙන අනිත් තත්ත්වත් කන්ට්‍රෝල් කරන්න ඕන. ඊට අමතරව අර විශේෂයෙන්ම දෙවනි වර්ගයේ අධික රුධිර පීඩනය ඇති වෙන අයට ඒ ප්‍රධාන හේතු තමයි හෝමන ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන ලෙඩ රෝග. පිටුටරි ග්‍රන්ථි ආශ්‍රිතව රෝග වෙන්න පුළුවන්. කුසින් ඩිසීස්, කුසින් සින්ඩ්‍රෝම් වගේ ඒවා. නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව හයිපර්තයිරොයිඩිසම්, හයිපර්පැරාතයිරොයිඩිසම් වගේ ඒවා. අධිවෘක්‍ර ග්‍රන්ථි ආශ්‍රිතව පියෝකෝමසයිටෝමා නැත්නම් ඒ ග්‍රන්ථි වල හෝමෝන ස්‍රාව වැඩි වෙලා හයිපර්ප්ලේසියා වගේ තත්ත්ව. ඒ වගේ හෝමෝනල් සාධක තියෙනවා. ඊට අමතරව හදවතේ කලාතුරකින් ඇතිවෙන coarctation of the aorta කියලා හදවතේ කොටසක් සංස්ථානික මහධමනී කොටසක් නැරෝ වෙලා ඇතිවෙන රෝග කලාතුරකින් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වකුගඩු රෝග තියෙන නිසා රුධිර පීඩනය මතුවෙන්න පුළුවන්. ඒ වගේ විවිධ හේතු බලලා ඒවට ප්‍රතිකාර කරොත් රුධිර පීඩනය පාලනය කරලා සමහර විට නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන්. ඔබතුමිය ළඟ තිබෙනවා ඊටම වටිනා ප්‍රස්තාරයක්. මම හිතන්නේ මේ අගය දක්වන ප්‍රස්තාරය අපි වෛද්‍යවරයෙකු තරමටම නොවුනාට දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ අපි ඇවෝටා කියන එකේ අපේ හදවතේ බ්ලඩ් පම්ප් කරනකොට ප්‍රෙෂර් එක වැඩි වෙන ප්‍රස්තාරයක් මේකෙන් පෙන්නලා තියෙන්නේ. මේ අපි සාමාන්‍යයෙන් ඇවෝටා ප්‍රධාන සංස්ථානික මහධමනී ප්‍රෙෂර් එක බලන්නේ කලාතුරකින්. අපි බලන්නේ බාහිර වත්තේ නැත්නම් කකුලේ රුධිර පීඩනය. එතකොට මේ වගේ එකකින් ග්‍රාෆ් කරතින් අර හදවත සංකෝචනය වෙන ඉහිල් වෙන අවස්ථාවේ ඇති වෙන සිස්ටොලික් ඩයස්ටොලික් ප්‍රෙෂර් එක තමයි මේ ප්‍රස්තාරයෙන් පෙන්눔 කරලා තියෙන්නේ. වෛද්‍යවරුන්ගේ දැනුම ඔබ අතටපත් කිරීමද වරදක් නොවන නිසා එතුමිය ඊටාම කැමැත්තෙන් කිව්වා මේ ප්‍රස්තාරය අනිවාර්යෙන් පෙන්වන්නට ඕනි කියලා. අපිට තිබෙනවා ඊටාම ඉක්මන් කෙටි විරාමයක් ලබා ගන්න. ඊට පස්සේ ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම පිළිබඳව අපි කතා කරනවා.
අධිරුධිර පීඩනය තවදුරටත් ඔබට පීඩනයක් නොවන ලෙස පැහැදිලි කරන්නේ විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර විශේෂඥ වෛද්‍යතුමිය. අපි අධිරුධිර පීඩනය පිළිබඳ බොහෝ කාරණා කතා කළා. ඔබතුමියගෙන් ඍජුවම අපි විමසනවා මීට අදාළ ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. ඔව් අද ගොඩක් දියුණු ප්‍රතිකාර ක්‍රම තියෙනවා අධික රුධිර පීඩනය. ඒවා ඖෂධීය ප්‍රතිකාර ජීවන රටාවේ කළ යුතු වෙනස්කම් කියලා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් බෙදන්න පුළුවන්. එතකොට ඔබට විවිධ කාණ්ඩවල අද අධික රුධිර පීඩන වලට බෙහෙත් සොයාගෙන තියෙනවා. එතකොට එක එක රෝගියාට ගැළපෙන විදිහට ඔබේ ප්‍රතිකාර රටාව ඔබ පාවිච්චි කරන්න කියන එක තමයි එතෙන්දි කියන්න පුළුවන්. එකපාරට මේ බෙහෙත් නතර කරන එක හොඳ නෑ. රුධිර පීඩනය කන්ට්‍රෝල් වුණත් ඒක කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ අර බෙහෙත් ව්‍යායාම දෙක නිසා. බෙහෙත් නතර කරොත් ආයි නැවත මතුවෙන්න පුළුවන්. ඒක නිසා වෛද්‍ය උපදෙස් වලතරව ප්‍රතිකාර ක්‍රම නතර කරන්න එපා. එතකොට අපිට අර අපි කියවනේ අධික රුධිර පීඩනයට අපිට හේතු ටිකක් තියෙනවා කියලා සාධක රිස්පෙක්ටර්ස්. අන්න ඒවා ආශ්‍රිතව කරන ක්‍රියාවලිය තමයි අපි ජීවන රටාවේ වෙනස්කම් වලට අදින් අපේ කෑම ව්‍යායාම අර අහිතකර සාධක අයින් කරගන්න එක. එතකොට අපි මේක අධික රුධිර පීඩනයක් ගත්තොත් අනිත් ඒවා වගේ බෝ නොවන රෝගයක්. එතකොට අපිට මේක වළක්වා ගන්නත් පුළුවන්. නැත්නම් අපිට හොඳට කන්ට්‍රෝල් කරලා පාලනය කරලා තියා ගන්න පුළුවන්. එතකොට මේක කරන්න ඖෂධ ප්‍රතිකාර වලින්ම විතරක්ම සමහර විට බෑ. ඒක නිසා කෑම ව්‍යායාම බෙහෙත් කියන තුන සාමාන්‍ය අර ලිප් ගල් තුන වගේ. නැත්නම් ත්‍රිකෝණයක සමපාදී ත්‍රිකෝණයක කෝණ තුන හරි පාද තුන හරි එකකින් එන්නේ. එතකොට තුනෙන් එකක වගේ බලයක්. ඒක නිසා බෙහෙත් ගොඩාක් අඩු කරලා මිනිමම ඖෂධ මාත්‍රයක් තියාගෙන හොඳ ජීවන රටාවකට වෙනස් වෙනවා නම් යන්තම් තියෙන අධික රුධිර පීඩනයේ ඖෂධ නැතුව ප්‍රතිකාර කළා හොඳ කරගන්නත් පුළුවන් වෙනවා. අපි නිසා ඒක පොඩ්ඩක් සලකා බලමු. එතකොට අපි කිව්වා එක රිස්පෙක්ට් එකක් තමයි අපි ගන්න ලුණු ප්‍රමාණය කියලා. ලුණු ප්‍රමාණය අවම කරන්න. ඒ ලුණු කියන එක සෝඩියම් ලවණය කියන එක අපේ ශරීරයට අවශ්‍ය දෙකක්. ඒකට අපි too much ඕනකට වඩා ගන්න එක තමයි හොඳ නැත්තේ. ඒකට නිරෝගී පුද්ගලයෙකුට දිනකට නිර්දේශ කරන්නේ ලුණු ග්‍රෑම් 5කට අඩුවෙන්. ඒ කියන්නේ තේ හැන් දෙකට අඩුවෙන් දවස් පුරා විවිධ කන බොන දේවල් එකතුව ගන්න කියලා. සාමාන්‍ය පුද්ගලයෙක් බැලුවොත් ඒ වගේ දෙගුණයකට වඩා අද පරිභෝජනය කරනවා. එතකොට බලමු අපේ ලුණු වැඩි වෙන්නේ කොහොමද කියලා. සමහරව අපි පුරුදු වෙලා ඉන්න බතට ලුණු දාන්න. ඒක නුසුදුසු දෙයක්. ඊට පස්සේ අපි ගොඩක් වෙලාට සැකසු ආහාර අනුභව කරනවා නම් ඒව ගොඩක් වෙලාට ලුණු දාලා හදලා තියෙන්න පුළුවන්. මස් වර්ග, මාළු වර්ග, කරවල ඒ වගේ ඒවා. ඊට පස්සේ අර ටේස් කඩල, ටේස් රටකජු, පීනට්ස් ඒවා වගේ ලුණු කුඩු මිරිස් දාපුවා ඒ බයිට්ස් ಜಾති ඒවා අපිට පරිභෝජනය අඩු කරන්න පුළුවන්. එතකොට ස්වභාවික නැචරල් එළවලු පළතුරු මැල්ලු පලා වගේ ඒවා වැඩිපුර ගන්න පුළුවන්. අපේ තරබාරු වැඩි නම් අපිට උසස් සරලන බර තියාගන්න ශරීර ස්කන්ධ දර්ශකයේ හොඳ අගයක තියාගන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙක් එක තියාගන්න හොඳයි 22 වගේ කියන අගේ. එතකොට මේක 25ට වඩා වැඩි නම් තරබාරුයි කියනොත් ඊට වඩා වැඩි නම් ගොඩාක් තලබාරු ස්ථූලතාවය කියලා කියනවා. එතකොට මේක බර ටික ටික අඩු වෙනකොට අපේ රුධිර පීඩනය කන්ට්‍රෝල් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අපිට තියෙන ඕන බරට වඩා කිලෝග්‍රෑම් 10කින් බර වැඩි වෙනකොට රුධිර පීඩන අගය 6කින් 7කින් ඉහළ යනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට බර පොඩ අඩු කරගන්න පුළුවන් නම් අපිට අපි ශරීරය ඇතුළට ගන්න ශක්ති ප්‍රමාණය අඩු කළා අපි වැඩිපුර වැය කළ හිගයක් තියලා ගත්තොත් අපිට බර අඩු කරගන්න පුළුවන්. එතකොට මේක කරන්න අපි එක වේලක්වත් निराहारව නොකා නොබී ඉන්නේ නැතුව අපිට ශක්තිය අඩු, කැලරි අඩු, ඇඟට හිතකර දේවල් ටික හොයලා කන්න බොන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. අපි නිරෝගී කෙනෙක් කෑම කන්න ඕනි කියන විදිහට කෑම ප්ලේට් එක අපිට 4ට බෙදන්න පුළුවන්. එයින් එක කොටසක් තමයි පිස්ටේ තියෙන්න ඕන කියන්නේ. ප්‍රෝටීන් ටිකකුත් තියෙන්න ඕන අල්ලේ ප්‍රමාණයට විතර. එතකොට අපි අඬු කෝප් එකක් බත් කනවා නම් ඒ වගේ දෙකක්වත් තන්තුමය එළවලු පළතුරු පලා අපේ ආහාරයට අදාළ වෙනවා. ඒ වගේ අපිට පුළුවන් උදේ 7ට, දවල් 12ට, රෑ 7ට වගේ ප්‍රධාන ආහාර වේල් 3ක් ගන්න. ඊට අමතරව අපිට පුළුවන් තේ බොන වෙලාවට කෙටි ආහාරයක් විදිහට පළතුරු ටිකක්, එළවලු ටිකක්, සුප් එකක්, කැඳ එකක් වගේ gedara හදපු අර ලුණු අඩු දේවල් අනුභව කරන්න, ශක්තිය අඩු දේවල්. ඒ අතර අපිට දිනපතා පැය භාගයක්වත් හැම කෙනෙක්ම ව්‍යායාම කරන්න ඕන. පැහැදිලිවම මම හිතන්නේ
ජීවන රටාව පිළිබඳව ඔබතුමිය මේ කරපු පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්. මුලින් අර අවදානම් සාධකවලදී කියපු කාරණා ඔබ උනන්දුවෙන් වළක්වා ගන්නවා නම් අධිරුධිර පීඩනයට යතු නැතුව ඔබට ජීවිතය ඉතාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කියලායි අපි පැහැදිලි කරේ. අපේ ගෞරවය සහ ස්තුතිය දුරුකරම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධිර විශේෂඥ වෛද්‍යතුමිය නැවත වතාවක දවසක් ඔබතුමිය හමු වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතාම ස්තුතියි පැහැදිලි කිරීමට. ඒ සමගින් අපිට සමුගන්නට අවසර දෙන්න. ආයිබෝවන්.